14 වෙනි පාඩම සංඛ්‍යා වර්ග හා සංඛ්‍යා රටා. සංඛ්‍යා වර්ග හා සංඛ්‍යා රටා. අපිට ලේසි තැනකින් පටන් ගන්න තියෙන පුතේ ඉස්සෙල්ලාම මේ ඉරට්ට සංඛ්‍යයයි ඔත්තේ සංඛ්‍යයයි ගැන තමයි මුලින්ම කතා කරන්න තියෙන්නේ පුතේ අපිට. ලියමු අනුමාත්‍රිකාවක් ඉරට්ට සංඛ්‍යා. ඉරට්ටේ සංඛ්‍යා කියවට අපි ඉතින් සාමාන්‍යයෙන් ලියන්නේ ඕක ඉරට්ට සංඛ්‍යා කියලා. පුතේ එතකොට අපි දන්න දේවල් පුතේ ඉරට්ට සංඛ්‍යාවක් කියන්නේ පුතේ යම් කිසි සංඛ්‍යාවක් දෙකෙන් ඉතිරි නැතිව බෙදෙනවා නම් අපි ඒකට කියනවා පුතේ ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා. ඒක අපි දන්න දෙයක් නේ පුතේ. ඒත් ඉරට්ටේ සංඛ්‍යා ගත්තොත් 2 4 6 8 ඉස්සරහට මන් 33ක් තියෙනවා. මේකේ තේරුම තව ඕන තරම් ඉස්සරහට ලියන්න පුළුවන් කියන්නේ. ඔන්න ඉරට්ටේ සංඛ්‍යා. ඊට පස්සේ ලියන්න එපා. ඊළඟට ඔයාලා දන්න ඔත්තේ සංඛ්‍යා. එතකොට ඔත්තේ සංඛ්‍යා කියන්නේ පුතේ දෙකෙන් ඉතිරි නැතුව බෙදෙන්නේ නැති ඒවා. ඒ කියන්නේ දෙකෙන් බෙදුවාම ඇත්තටම එකක් ඉතිරි වෙන ඒවා. ඒකත් අපි දන්නවා පුතේ. 1 3 5 7 ඔන්න ඔහම දිගට ලියාගෙන යන්න පුළුවන්කම තියෙනවා. හරිද? එතකොට ওই ටික තමයි කියන්න තියෙන්නේ පුතේ. ඊළඟට අපිට තියෙනවා මේවා ඉරට්ට සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා එකතු කරාම අඩු කරාම ಗುಣ කරාම ලැබෙන සංඛ්‍යා ගැන චුට්ටක් බලන්න. ඒක තමයි මේ පාඩමේ අපිට අලුතෙන් තියෙන්නේ පුතේ. හරි. අපි මෙහෙම ලියලෙමුකෝ. ඉරට්ට සංඛ්‍යා කියලා ලිව්වනේ. ඒක යටතේ ලියන්න පුතේ මෙහෙම. දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා වේ. දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා වේ. ඊළඟට උදාහරණ කියලා මෙන්න මේ ඉලක්කම් ටික ලියාගන්න අපි දන්න දේවල්. 2 4 6 8 කියලා ලියලා ටික ටිකක් දාන්න. හරි ඊළඟට ලියා ගන්න පුතේ ඔත්තේ සංඛ්‍යා කියලා. ඔත්තේ සංඛ්‍යා. ඒක යටතේ ලියමු එහෙනම්. ඒකත් අපි දන්නේ ගන්න පුතේ. ලියන්න දෙකෙන් බෙදූ විට සර් පොඩ්ඩක් ඒ වාක්‍ය මුල ඉඳන් කියන්නකෝ. ඔත්තේ සංඛ්‍යා යටතේ පුතේ දෙකෙන් බෙදූ විට එකක් ඉතිරි වෙන සංඛ්‍යාව. දෙකෙන් බෙදූ විට එකක් ඉතිරි වෙන සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා නම් වේ. ඔත්තේ සංඛ්‍යා නම් වේ. උදාහරණ කියලා මේ වගේ කීපයක් ලියා ගන්න බලන්න පුතේ.
ඒක ඔයාලා දන්නවනේ. ඊළඟට අපි එනවා පුතේ මේවා එකතු කරන්න අඩු කරන්න. අපේ අනුමාත්‍රිකාව පුතේ ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා එකතු කිරීම ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා එකතු කිරීම ලියන එක ලියන්න එපා චුට්ටක් බලාගෙන ඉන්න පුතේ මාතෘකාව ලියලා. Sir, excuse me. ඔව් Sir, ඉරට්ට සංඛ්‍යා දෙකක් නේ මෙතන තියෙන උඩම. ඔව් හරි. ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා එකතු කිරීම කියලා ලියු පුතේ බලන්නකො මම ලියන එක චුට්ටක් බලන්න ඉන්නකෝ. මම දැන් මේ මාරු කර කර ලියන්න යන්නේ. චුට්ටක් බලන්න මම මේ කරන්න යන වැඩේ. දැන් ඒක පන්තික මිල. දැන් පුතේ මේවා ටික එකතු කරගන්න එකේ ඔයාලට ගැටලුවක් නැහැ. මේවා එකතු කරන්න අපි දන්නවා. 6යි 4යි 10යි 8යි 3යි 11යි 5යි 4යි 9යි 3යි 5යි 8යි. එතන ගැටලුවක් නැහැනේ. පුතේ දැන් මට කියන්න ඕනේ හරිද? මෙන්න මෙහෙම එකක්. පරීක්ෂණෙක දෙනවා. හරි මට කියන්න ඕනේ මෙන්න මෙහෙම එකක්. බලන්න පුතේ මේකේ 6 කියලා කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. 4 කියලා කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. එකතු කළාම උත්තරෙත් ඉරට්ටේ සංඛ්‍යාවක් වෙලා. දැන් බලන්න මෙතන 8 කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. 3 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. එතකොට මේ දෙන්න එකතු කළාම ඔත්තේ සංඛ්‍යාවක් ඇවිල්ලා. දැන් බලන්නකො වෙන දේ පුතේ. ඉරට්ටේ සංඛ්‍යා දෙකක් එකතු කළාම ඉරට්ටේ සංඛ්‍යාවක් ඇවිල්ලා. ඉරට්ටේ ඔත්තේ එකතු කළාම ඔත්තේ සංඛ්‍යාවක් ඇවිල්ලා. දැන් බලමු මෙතන ඔත්තේ සංඛ්‍යාවක් ඉරට්ටේ සංඛ්‍යාවක්. ඒ එකතු කළාම ඔත්තේ සංඛ්‍යාවම ඇවිල්ලා පුතේ. එතකොට ඊළඟට මේ තියෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. මේ තියෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. මේ දෙන්න එකතු කළාම පුතේ ඉරට්ටේ සංඛ්‍යාවක් ඇවිල්ලා. බලන්නකො මේකේ ලක්ෂණයක් තියෙනවා. ඉරට්ටේ සංඛ්‍යා දෙකක් එකතු කළාමත් ඉරට්ටේ. ඔත්තේ සංඛ්‍යා දෙකක් එකතු කළාමත් ඉරට්ටේ. ඉරට්ටේ ඔත්තේ මාරු කරලා එකතු කළාම ඔත්තේ සංඛ්‍යාවක් එන්නේ. ඒ කියන්නේ පුතේ අපි මොකක් හරි සංඛ්‍යා දෙකක් එකතු කරන්න දුන්නාම ඒක ඔත්තේද ඉරට්ටේද කියලා එකතු කරන්නේ නැතුවම කියන්න පුළුවන්කම තියෙනවා. ලේසියෙන්ම කියන්න පුළුවන් මේ එකතු කරන්න ගන්න සංඛ්‍යා දෙක ඉරට්ටේද ඔත්තේද කියලා බැලුවා නම් හරිනේ පුතේ. දැන් බලන්න මට ඕක කෙටියෙන් ලියන්න පුළුවන් මෙහෙම. පොඩ බලාගෙන ඉන්න මේ අණුව මම ගන්නවා මෙහෙම එකක්. ඔන්න ඔහොම එකක් ගන්නවා. මෙතෙන් අපි දාමු එකතු කිරීම. ඉරට්ටේ ඔත්තේ. ඉරට්ටේ ඔත්තේ. දැන් පුතේ මෙහෙමනේ. ඉරට්ටේ සංඛ්‍යාවක ඉරට්ටේ සංඛ්‍යාවක එකතු කළාම ඉරට්ටේ සංඛ්‍යාවක් ඇවිල්ලා. ඔත්තේ සංඛ්‍යාවකුයි ඔත්තේ සංඛ්‍යාවකුයි එක්කව කළාම ඉරට්ටේ සංඛ්‍යාවක් ඇවිල්ලා. ඊට පස්සේ ඉරට්ටේ ඔත්තේ එකතු කළාම ඔත්තේ සංඛ්‍යාවක් ඇවිල්ලා. ඔත්තේ ඉරට්ටේ එකතු කළාම ඔත්තේ සංඛ්‍යාවක් ඇවිල්ලා. බලන්න අපිට ඔන්න ඔහොම එකක් ලියා ගන්න පුළුවන් නේ දැන්. එතකොට මෙතන මම මේ කියන මේ කොටස මේ පේජ් දෙක ඔයාලට පුළුවන් ලියනකොට highlight කරගන්න. මේක ආවි පුතේ අපිට එකතු කරන්න ඕන මොකද්ද කියලා කියන්නේ නේ. ওই ටික ලියාගත්තේ මම. හරිද? ඔන්න ඕක තමයි අපි මතක තියාගන්න ඕනේ. මේක නැති අමතක වුණත් කරන්න පුළුවන්. එච්චර දෙයක් නෑ පුතේ. හරි පොඩි දේවල් ටිකක් මෙතන තියෙන්නේ. හරි. එහෙමනම් දැන් ලියන්න ගම් බලන්න මේක. ඔත්තේ සංඛ්‍යා සහ ඉරට්ටේ සංඛ්‍යා අඩු කිරීම කියලා ලියන්න පුතේ. ලියලා මම අර ගණන් ටිකම තමයි මේ අඩු කරන්න දැම්මේ. අඩු කරාමත් ඔයාලට පේන්න ඕනේ මේ ඉරට්ටේ දෙකක් අඩු කළාම ඉරට්ටේ. ඉරට්ටේ ඔත්තේ ඔත්තේ. ඔත්තේ ඉරට්ටේ ඔත්තේ. ඔත්තේ සංඛ්‍යා දෙකක් අඩු කළොත්
ඉරට්ටේ. ඉස්සෙල්ලා නීතියම තමයි. ඒ නිසා මම වගුව ඇදලා ආයිසරයක් මෙතන ඍණ ලක්ෂණ දැම්මා. හරිද? දැන් ඔයාලට වැඩ තියෙනවා. දිගට ආයිසරයක් මේ ටික ලියන්න. මාතෘකාව ලියලා මෙතනදලා මෙතනටම ලියන්න. ලියලා ඉවර වෙලා අර වගුව ආයිසරයක් ලියාගමු පුතේ. ඔන්න මම ඔයාලා කතා කරන එක ඇහෙන්නේ නැති කළා දැනට පොඩ්ඩක් නැත්තම් අනිත් අයට බෝඩ් එක පේන්නේ නැති වෙනවා පුතේ එකපාර. ඉවරයි කියලා බුක් වෙනවා පුතේ මෙසේජ්. හරි එහෙනම් ඉවර නම් ලියා ගන්න මාතෘකාව ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා ගුණ කිරීම. දැන් බලන්න පුතේ මේ සංඛ්‍යා ටික ගුණ කරාම 4 වරක් 2 8යි. 6 වරක් 3 18යි. 5 වරක් 4 20යි. 3 වරක් 5 15යි. දැන් බලන්න අපි මේකේ ඔත්තේ ඉරට්ටේ ලියලා බලමු පුතේ. මෙයා ඉරට්ටේ සංඛ්‍යාවක් මෙයාත් ඉරට්ටේ සංඛ්‍යාවක් උත්තරය ඉරට්ටේ සංඛ්‍යාවක්. මෙයා ඉරට්ටේ සංඛ්‍යාවක් මේක ඔත්තේ සංඛ්‍යාවක් ඒත් උත්තරය ඉරට්ටේ සංඛ්‍යාවක්. මේක ඔත්තේ සංඛ්‍යාවක් ඉරට්ටේ සංඛ්‍යාවක් උත්තරය ඉරට්ටේ සංඛ්‍යාවක්. මේක ඔත්තේ සංඛ්‍යාවක් ඔත්තේ සංඛ්‍යාවක් ඔත්තේ සංඛ්‍යාවක්. බලන්න පුතේ මේක ඉස්සෙල්ලට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා පුතේ. ඔත්තේ සංඛ්‍යා දෙකක් ගුණ කළොත් විතරයි ඔත්තේ සංඛ්‍යාවක් ලැබෙන්නේ. අනිත් හැම අවස්ථාවෙම පුතේ ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබෙනවා. එහෙමනේ දැන් වෙලා තියෙන්නේ. එහෙනම් අපිට මේ වගුව වෙනස් කරන්න වෙනවා මෙන්න මෙහෙම. මෙතනට ගුණ කිරීම දාලා හරිද? මේ ටික අපිට වෙනස් කරගන්න වෙනවා. එතකොට ඔත්තේ සංඛ්‍යා දෙකක් ගුණ කළොත් විතරයි ඔත්තේ සංඛ්‍යාවක් වෙන්නේ පුතේ. අනිත් හැම විටම ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්නේ. අනිත් හැම විටම ඉරට්ටේ සංඛ්‍යාවක්. ඕක තමයි නීති. දැන් බලන්න එකතු කරනකොට අඩු කරනකොට එක විදිහක් තිබ්බේ. ගුණ කරනකොට තව විදියක්. ගුණ කරනකොට මතක තියාගන්න හරි ලේසි. ඔත්තේ සංඛ්‍යා දෙකක් ගුණ කළොත් විතරයි ඔත්තේ සංඛ්‍යාවක් ලැබෙන්නේ. මතක පුතේ මේක මතක තිබ්බ නැතා අපිට අවසාන ඉලක්කම දිහා බලලා උත්තරේ ගන්න පුළුවන්. අවසාන ඉලක්කම ඒ කියන්නේ එක ස්ථානයේ ඉලක්කම 0.2 4 6 8 වෙනවනේ අනිවාර්යෙන් ඉරට්ටේ සංඛ්‍යාවක්නේ. ඕක දිහා බලලා මේ අහන ඒවාට උත්තර නම් ගන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි ඉස්සෙල්ලා ඕකත් ලියමු බලන්න පුතේ. දාහතර එක අභ්‍යාසයට එන්නයි හදන්නේ. හරි චුට්ටක් ඉන්න. මේක ගන්න පොඩ්ඩක් හදා ගන්නකම්. ඉතින් අපිට කියනවා මෙන්න මේ වගුව පිටපත් කරගෙන සම්පූර්ණ කරන්න. මේ වැඩේ නම් පුතේ හරි ලේසි වැඩක්. පිටපත් කරගෙන සම්පූර්ණ කරන වැඩේ. මොකද මෙතන මේ පොඩිම පොඩි දේවල් ටිකක් තියෙන්නේ අපිට ලියාගෙන යන්න. අපි බලමු. දැන් පුතේ ඔයාලා කරන්න ඕනේ මෙහෙමයි. මේකේ ඔත්තේ නම් ඔත්තේ පැත්තට හරියක් දානවා. පොඩි දේවල් නේ පුතේ. ඔය ඔන්න ඔහොම ඔත්තේ පැත්තට හරියක් දානවා. ඉරට්ටේ නම් ඉරට්ටේ පැත්තට හරියක් දානවා. හරි ලේසි වැඩක් තියෙන්නේ ඔය. ඔන්න ඔහොම ඉරට්ටේ සංඛ්‍යාවලට ඉරට්ටේ පැත්තට හරියක් දාගෙන යනවා. ඔත්තේ සංඛ්‍යාවලට ඔත්තේ පැත්තෙන් හරියක් දාගෙන යනවා. නෝම හරි ටිකක් දාන්න තියෙන්නේ පුතේ. මම ඕනනම් අනිත් එක වෙන පාටකින් හරි දාන්න. ටිකක් නම් දැම්ම ගමන්නේ අනිත් ඒවාට දාන්නම් වෙන පාටකින්. මං හිතන්නේ ලියා ගන්න වෙලාව විතරයි යන්නේ මේක නැත්තම් හරි ලේසි වැඩක් ඔය. කොහොම ඔත්තේ සංඛ්‍යාවලට වෙනමයි ඉරට්ටේ සංඛ්‍යාවලට වෙනමයි කොහොම හරියක් දාගෙන යනවා.
ඕක තමයි පළවෙනියටම අපිට කියන්නේ පුතේ. හරි. ඒකත් තිබ්බ නිල් පාටින්ම දාන්න ඒක. හරි. සම්පූර්ණ කරමු පුතේ. ඔන්න ඕම ලියන්න තියෙන්නේ. දැන් ඉවර නම් පුතේ ඔයාලට මැසේජ් එකක් දාන්න මං තිබ්බා. ඒක කරගන්න පුළුවන්. ලියන පොතේ ලියන්න ඕනේද කියලා අහනවා. ලියන පොතේ ලියන්න ඕනේ පුතේ දැනට ලියා ගන්න වෙලා යන හින්දා අච්චු පොතේ පැන්සලෙන් ලකුණු කරගත්තත් ඇති පස්සේ පොතේ ලියා ගන්න පුළුවන් නේද ඉඳ තියාගෙන ලස්සනට. ඊළඟ ප්‍රශ්නෙට යනවා. මේක අපිට කියනවා ඔත්තේ සංඛ්‍යා ටිකයි ඉරට්ට සංඛ්‍යා ටිකයි මේ ලියලා දාන්නලු. මම කියන ඔත්තේ සංඛ්‍යා ටිකයි ඉරට්ට සංඛ්‍යා ටිකයි ලියාගෙන යන්න. ඔයාලා කරන විදිහ අනුව අපිට මේක කොච්චර දුර කරන්න පුළුවන්ද කියලා ලියන්න පුළුවන් පුතේ. දැන් මේ ලොකු දෙයක් නැහැ. මේක ලියලා යන්න පුතේ මේ. දැන් මෙතන දැන් මට මේක ලියන්න අමාරුයි. ඉරට්ට සංඛ්‍යා ටික මේක ලියන්න. 6. එතකොට 7 මෙතන. ඊළඟට 21 මෙතන ඔත්තේ සංඛ්‍යානේ. ඊළඟට 24. ඊළඟට 30. 35 62 70 ඊළඟට 59 100 උඩට යන්න එපා 100 ඉරට්ටේනේ ඊළඟට 87 පහලට 71 93 94 ඔන්න ඔහම ලියලා දාන්න තියෙන්නේ පුතේ. බලමු අපි අනිත් ප්‍රශ්නේ. හරි. එතකොට පුතේ අපි මේවා ඔත්තේද ඉරට්ටේද කියලා ලියන්න ඕනේ. දැන් ඔයාලා පුතේ මේවා මේ අග ඉලක්කම දිහා බැලුවා නම් කියන්න පුළුවන් මේ වෙනම එකක් අහු කරන්න ඕනේ නැහැ. 1යි 2යි එක්ක අහු කළාම 3ක් නෙන්නේ පුතේ. එතකොට අගට 3 එනවා කියන්නේ අනිවාර්යෙන් මේ සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් වෙනවා. එහෙනම් මේක ඔත්තේ. දැන් ඊළඟට මෙතන බලන්න. මෙතන 3 තියෙන්නේ. මේකේ 7 තියෙන්නේ. 3යි 7යි එක්ක අහු කළාම 10. 10 කියන්නේ එකතු කරන්න තියෙන්නේ. අගට බිඳුව වැටෙන්නේ. අගට බිඳුව වැටෙනවා කියන්නේ පුතේ මේක අනිවාර්යෙන්ම ඉරට්ට සංඛ්‍යාවක් වෙනවා. දැන් මේක බලමුකෝ. 2න් 5ක් බෑ. 12න් 5ක් ගියාම 7 වැටෙන්නේ අගට එක ස්ථානෙක. අගට 7 කියන්නේ පුතේ අනිවාර්යෙන් ඒ සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් වෙනවා. අනිවාර්යෙන් ඔත්තේ. 8යි 4යි එක්ක අහු කළාම 12යි පුතේ. 12 කියන්නේ අගට 2 වැටෙන්නේ. අගට 2 වැටෙනවා කියන්නේ මේ සංඛ්‍යාව අනිවාර්යෙන් ඉරට්ට සංඛ්‍යාවක් වෙනවා. දැන් බලන්න මෙතන පුතේ 1 තියෙනවා 7 තියෙනවා. 1 බෑ. 11න් 7ක් අඩු කරන්න ඕනේ. 4යි. අගට 4 එනවා කියන්නේ පුතේ අනිවාර්යෙන් මේක ඉරට්ට සංඛ්‍යාවක්.
මෙතන 8 තියෙනවා 4 තියෙනවා පුතේ 8න් 4ක් ගියාම 4යි අගට 4 වැටෙනවා කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් මේකේ 9 තියෙන්නේ 9න් දෙකක් අඩු කළාම 7යිනේ අනිත් ඒවා බලන්න දෙයක් නැහැ අගට 7 එනවා කියන්නේ පුතේ මේ සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් ගුණ කරනකොටත් එහෙම බැලුවේ හැකි ලේසියි මේ බලන්නකෝ දෙවරක් 8 16යි අගට 6නේ යන්නේ අගට 6 යනවා කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් පුතේ ගුණ කරනකොට නම් එක ඉරට්ටේ සංඛ්‍යාවක් තිබ්බත් ඇති උත්තරේ ඉරට්ටේ දැන් බලන්නකෝ මේක අනිවාර්යෙන් ඉරට්ටේ මෙතන 3 තියෙන්නේ මෙතන 6 තියෙන්නේ 3 වරක් 6 18යි අගට 8 වැටෙන්නේ අගට 8 වැටෙනවා කියන්නේ පුතේ මේක ඉරට්ටේ සංඛ්‍යාව ඊළඟට මෙයා මේ ඔත්තේව සංඛ්‍යා දෙකක් 7 වරක් 9 63යි අගට 3 වැටෙන්නේ අගට 3 වැටෙනවා කියන්නේ පුතේ මේ සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් වෙනවා හරිද ඔත්තේ සංඛ්‍යාවක් වෙනවා ලියා ගන්න පුතේ ඔක්කොම ගණන් ටික ලියන්න දෙයක් නැහැ ඉතින් මේකේ නේද මේ එකේ ඉඳලා 10ට ඉලක්ක ටික දාලා මේ ඔයන්නයි යන්නයි දාගෙන ගියත් හරි මේක වැඩේ ඉවර කරගන්න වැඩේ ඉවර කරලා මේ බෝඩ් එකේ මං මේ ස්ක්‍රීන් එකේ පෙන්නන ඊළඟ මාතෘකාව ලියා ගන්න සර් මැසේජ් එකක් එවන්නේ කොහොමද සර් මැසේජ් එකක් එවන්නේ පුතේ ඕකේ තියෙනවා chat කියලා එකක් ඔව් සර් අන්න ඒක මං හිතන්නේ පහළ ඇත්තේ ෆෝන් එකකින්ද බලන්නේ ඔව් පහළ තියෙනවද බලන්න පහළ ඔය මොකක් හරි තැනක chat එකක් තියෙනවා අන්න පහළ මෝ කියන එකේ තියෙනවා සර් chat කියන එක අන්න හරි පහළ මෝ කියලා එකක් තියෙනවලු ඒකේ chat කියන එක තියෙනවා මෝ කියන්නේ මං හිතන්නේ උතන ඉරි කෑලි කීපයක් තියෙන තැන නේද නෑ සර් තිත් තුනක් තියෙන්නේ අන්න හරි තිත් තුනක් තියෙන තැන පොඩ එන්නකො තිත් තුනක් තියෙන තැන තියෙනවා මෝ කියලා එකයි එතනින් ගිය හැකි ලැප්ටොප් එකක නම් පල්ලෙහා එනවා තියෙනවා සර් chat කියලා chat කියලා ලැප්ටොප් එකේ පේනවා තියෙනවා සර් chat කියලා හරි සර් හරි හරිනේ හරි ඊළඟට පුතේ මම මාතෘකාවක් ලියා ගන්නකෝ ඔයාලට මම ස්ක්‍රීන් එකේ පෙන්නුවා මේ මාතෘකාව ලිව්වේ නැත්තම් ලියා ගන්න එක ස්ථානයේ පිහිටි ඉලක්කම අනුව පූර්ණ සංඛ්‍යාවක් ඉරට්ට දැයි ඔත්තේ දැයි විමසා බැලීම පුතේ මේ වැඩේ හරි ලේසියි. අපි බලන්නේ මෙහෙමයි. එක ස්ථානය කියලා කියන්නේ පුතේ අන්තිම ඉලක්කම. මේ වගේ මෙන්න මෙහෙම මේ පැත්තේ ඉලක්කම තමයි එක ස්ථානය කියලා කියන්නේ. එතකොට මේ එක ස්ථානයට එන ඉලක්කම පුතේ 0 2 4 6 එහෙම නැත්නම් 8. 0 2 4 6 8 වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් වෙනවා. ඒක අපි දන්නවා ඉතින් නේද? ඊළඟට මේක ඉතුරු සංඛ්‍යා ටික 1 3 5 7 9 ඔය වගේ සංඛ්‍යාවක් එනවා නම් පුතේ එක ස්ථානයට ඒක අනිවාර්යයෙන්ම ඔත්තේ සංඛ්‍යාවක් වෙනවා. ඒ කියන්නේ මේක ඔත්තේ සංඛ්‍යාවක් 426 කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. හරි අපි ඔන්න ඔය කරුණු දෙක ඔතන ලියාගෙන ඉන්න පුතේ. කරුණු දෙකක් පොතේ. පළවෙනි තරු දාලා ඔන්න ලියන්න. පළවෙනි තරුව ලියන්න මෙහෙම. සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම
මෙන්න මේ වගේ 0 2 4 6 හෝ 8 0 2 4 6 හෝ 8 වන්නේ නම් 0 2 4 6 හෝ 8 වන්නේ නම් එය ඉරට්ටේ සංඛ්‍යාවකි. එය ඉරට්ටේ සංඛ්‍යාවකි. ඉරට්ටේ සංඛ්‍යාවකි. ඊළඟ කරුණ එක ස්ථානයේ ඉලක්කම මෙන්න මේ අපිට 1 3 5 7 හෝ 9 වන්නේ නම් 1 3 5 7 හෝ 9 වන්නේ නම් එම සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවකි. එම සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවකි. සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවකි. හරි. එතකොට අපි බලමු පුතේ ඔය කියන ඒවා පාවිච්චි කරගෙන 14 දෙක අභ්‍යාසයේ ගණන් ටික හදන්න. පිටුව පෙරලන්න 29 ලියන්න 14 දෙක අභ්‍යාසය. බලමු පොඩ්ඩක් පුතේ හදන්න පටන් ගන්න. පළවෙනි ගානේ කියනවා 10ත් 25ත් අතර ඇති ඉරට්ටේ සංඛ්‍යා ලියන්නලු පුතේ. එහෙනම් ඉතින් 12න් එපා පටන් ගන්න. අතර කියලා කිව්වහම පුතේ මේ 10 25 ලියන්නේ නැහනේ. 12 14 16 18 20 22 24 දෙවෙනි එකේ අපිට කියනවා පුතේ 19 සිට 35 දක්වා ඇති ඔත්ත සංඛ්‍යා ලියන්න. 19 සිට එහෙනම් 19 ලියන්න පුළුවන් අනිවාර්යයෙන්. 21 23 25 27 29 21 33 35 නැත්නම් 35 දක්වා එහෙම කිව්වාම අපි ඔක්කොම ටික ලියන්න ඕනේ. හරිද? ඔක්කොම ඉවරයි කියලා කියනවා සමහර අය මට එවනවා. ඔව් හරි දාගන්න දානවා. හරි දාගන්න පුතේ මගේ එකත් එක්ක බලලා හරි දාන්න. එතකොට තුන්වෙනි එක
13 සිට 24 තෙක් ඇති ඉරට්ට සංඛ්‍යා 13 සිට 24 තෙක් 13 බෑනේ කොහොමද 14 16 18 20 22 24 හතරවෙනි එක ඒක ලේසි ප්‍රශ්නයක් පුතේ. පහත සඳහන් සංඛ්‍යා අතුරින් ඉරට්ට සංඛ්‍යා හා ඔත්තේ සංඛ්‍යා වෙන වෙනම ලියන්නලු පුතේ. වෙන වෙනම ලියන්න. එතකොට ඉස්සල්ලාම මම මේක වෙන් කරලා ලියන්නම්කෝ. ඉරට්ට සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා කියලා කොහොම වෙන් කරන්න. එතකොට මට ලේසි. 456 මේක ඉස්සරහින් මම ලියන්නම් ඉරට්ට 395 ඔත්තේ 714 ඉරට්ට 1852 ඉරට්ට 341 ඔත්තේ 27850 ඉරට්ටේ 148400 ඉරට්ටේ 397659 ඔත්තේ 8 මිලියන 8 ඉරට්ටේ ලියන්න බලන්න පුතේ. මම පොඩ්ඩක් උඩින් මකන්නම් පේලියක්. ඊළඟට පුතේ අපිට කියනවා ඔබ උපන් වර්ෂය මාසය දිනය ලියන්න. ඉතින් මේ ඒක ලියන්න පුතේ දැන් මම උදාහරණයක් ලියන්නම්කෝ. එතකොට උදාහරණයක් ලිව්වම මම ලියනවා 2009යි 10යි 21. මම නිකන් උදාහරණයක් ලියන්නේ. ඔයාලගේ උපන්දිනේ ලියන්නේ දැන්. ලියලා පුතේ දැන් මම ලිව්ව විදිහට නම් මෙයාගේ අග ඉලක්කම 9 හින්දා මේ සංඛ්‍යාව ඔත්තේ. මම මේ ලිව්ව සංඛ්‍යාව නම් ඉරට්ටේ. මේ ලිව්ව සංඛ්‍යාව නම් ඔත්තේ. ඒ වගේ ඔයාලගේ උපන්දිනේ ලියලා දාන්න. එහා පැත්තේ ගණන් දෙකක් තියෙනවා. ඒ ගණන් දෙක හදන්න ඔයාලා. පොඩි වෙලාවක් දෙන්නම්. කොම ඉවරයි කියලා කියනවා. පුතේ මේ ගාන ලියන්න එපා. මම උදාහරණයක් දුන්නේ. මේ ඔයාලගේ උපන්දිනේ නෙමෙයිනේ නේද? හරි. හරි පුතේ සමහරව අතක් දැම්ම ඉවරයි කියන්න හොඳයි. හොඳයි.
හරි මෙම 6 වෙනි ගාන පුතේ මෙම ස්ථානයේ වාහන නැවැත්වීම මාසේ ඔත්තේ දිනවල පමණි. මෙම ප්‍රකාශය නගරයක එක්තරා වීථියක ප්‍රදර්ශනය කර ඇත. ජුනි මාසයේ මෙම ස්ථානයේ වාහන නැවැත්විය හැකි දින මොනවාද? හරි දැන් ඔත්තේ සංඛ්‍යා ටික ලියන්නේ පුතේ. දැන් අපි බලන්න ඕනේ ජුනි මාසෙ ඉවර වෙන්නේ 30ෙන්ද 31ෙන්ද කියලා නේ. මෙහෙම ගණන් කරලා බලනවා නේද? ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජුනි යන්නේ යටටනේ යටට යනවා කියන්නේ ඉවර වෙන්නේ 30. එහෙනම් 30ට අඩු ඔත්තේ සංඛ්‍යා ටික ලියමු පුතේ. 1 3 5 7 9 11 13 15 17 19 21 23 25 27 29 ඔන්න ඔය දවස් වල පුතේ අපට පුළුවන්කම තියෙනවා හරිද මේකේ වාහන නවත්තන්න පුතේ. හරි සරල දෙයක්. මේක මේ වාහන නවත්තන ප්‍රශ්නයකට වඩා මෙතන අපිට තියෙන්නේ පුතේ මේ ස්ථානයේ වාහන නවත්තන්න පුළුවන් ඔත්තේ දිනවල පමණයි. ඔත්තේ සංඛ්‍යා ටික ලියන්න කියලා මේ කියන්නේ. හැබැයි ජුනි මාසේ ඔත්තේ සංඛ්‍යා ටික ලියන්න ඕනේ. මොකද ජුනි මාසේ දවස් 30යි තියෙන්නේ පුතේ. එතකොට 29න් ඉවර වෙන්න ඕනේ. 31ක් තිබ්බ මාසෙක නම් මේක 31ක් ලියන්න තිබ්බා. 31ත් ඔත්තේනේ. හරිද ඊළඟට පුතේ 7 වෙනි එක බලමු. දැන් ඔයාලට මම ප්‍රශ්න අහන්න වෙලාවක් දෙන්නම්. අනිත් එක කිව්වට පස්සේ 7 වෙනි එකේ කියනවා මෙහෙම ප්‍රශ්නයක් පුතේ. 4 2 3 1 ගොඩ බලන්න 4 2 3 1 බිංදුව මේ ඉලක්කම් වලින් එක් ඉලක්කමක් එක්වරක් පමණක් යොදා ගනිමි. හරිද? හරි පුතේ මේ ස්පීකර්ස් ඔන් කරන්න පුළුවන්ද කියලා අහුවා මම ඔන් කළා පුතේ. නැත්නම් අර සමහරවිට මේක පේන්නේ නැහැ ස්ක්‍රීන් එකේ. ඒකයි මම පොඩ්ඩක් තිබ්බේ විස්තර කතා කරනකම්. ඊට පස්සේ ආයෙ ප්‍රශ්න අහන්න කොහොමද ඔන් කරන්න ඕනේ. දැන් ඔන් කරලා තියෙන්නේ. දැන් අහන්න පුළුවන් පුතේ. සර් ඔබ එක්කෙනා අහන්න නැත්නම් එහෙන්නේ නැති වෙනවා. ඔව් දැන් කියන්න. ප්‍රශ්න තේරුන්නේ නැහැ සර් හරියට. මොකද පුතේ? 6 වෙනි ප්‍රශ්නේ එච්චර තේරුන්නේ නැහැ. පුතේ 6 වෙනි ප්‍රශ්නේ ඔත්තේ සංඛ්‍යා ටික ලියන්න කියනවා 30ට අඩු. ඉතින් මම 30ට අඩු ඔත්තේ සංඛ්‍යා ටික ලියාගෙන ගියා. හරිද? ඒ අර උඩ කියන ඒවා වැඩක් නැහැ අපිට. ඔත්තේ සංඛ්‍යාවල වාහන නවත්තනවලු ඒවා වැඩක් නැහැ. අපිට ඕන වෙන්නේ පුතේ මොකද්ද මේ කියන්නේ කියන එක විතරයි. ඔත්තේ සංඛ්‍යා ටික ලියන්න කියනවා ජුනි මාසෙ. ඉතින් 30ට අඩු ජුනි මාසේ දවස් 30යිනේ තියෙන්නේ. 30ට අඩු ඔත්තේ සංඛ්‍යා ටික ලියාගෙන ගියාම. Excuse me sir. ඔව් පුතේ. ටියුට් එක කවදද ඉවර කරන්න ඕනේ? ටියුට් එක පුතේ මේ මාසේ ඇතුළත ඉවර කරන්න ඕනේ. මේ මාසේ අන්තිම සතියේට මම ඔය ටියුට් එකේ උත්තර ටික දානවා පුතේ. එතකොට ඉවර කරලා තියාගත්තා නම් හරි. දැන් WhatsApp එකට දාන්නේ නෑ පුතේ WhatsApp එකට link එක දාන්නම්. අපේ වෙබ්සයිට් එකට දානවා උත්තර. හරි සර්. මොකද නැත්නම් ඊට WhatsApp එකේ පුතේ මේ මැසේජ් ඇවිල්ලා පුතේ අපිට හොයාගන්න බැහැ. ඔව් පුතේ. සර් ඔව් කියන්න පුතේ. සර්
සර් WhatsApp එකට දාන්න සර් මේ අපේ මේ link එකට දැම්මාම සර් මේ sorry website එකට දැම්මාම සර් හොයාගන්න අමාරුයි. ඇයි අනේ වෙබ්සයිට් එකේ පිළිවෙලට තියෙනවානේ 6 ශ්‍රේණියට වෙනම page එකක් තියෙනවානේ. ඔව් සර් එහෙම තියෙනවා. Excuse me, sir. ඔව් පුතේ. කියන්න පුතේ. සර් ඒ කියන්නේ මේ Excuse me, sir. යනකොට ඉවර කරන්න ඕනේ. ඔව් පුතේ. ඔව් කියන්න පුතේ. ඔව් පුතේ මේ මට ප්‍රශ්නේ ඇහුවේ නෑනේ තාම. ඔව්. කියන්න. අත්වෙනි ගාන ඔව් ඒක මම කියලා දෙන්නම්. ඔව් පුතේ. ඒක මේ ලියලා තියෙන උත්තරේද? නෑ පුතේ නෑ. උත්තරේ ලිව්වේ නෑ තාම. දැන් උත්තරේ ලියන්න තමයි හදන්නේ. හරි සර්. දැන් හරි ඔන්න බලන්න එහෙනම් දැන් මේක ඔන්න මම දැන් කතා කරන්නේ ඔන්න ඔයාලා අහගෙන ඉන්න. දැන් මෙතන කියනවා පුතේ ඇහෙන්නේ නැහැ, sir. ඔයාලා පුතේ දැන් හරි මම ඔන් කරලා තියෙනවා. දැන් එහෙන්න ඕනේ නේ පුතා. මේ ඔයාලා ඔක්කොම මයික් ඔන් වෙලා තියෙන ගොඩක් එකයි එහෙන්නේ නැතුව මේ. දැන් බලන්නකෝ. දැන් එහෙනම් පුතේ. Sir, ඔව්. sir මම දැන් ටියුට් එකේ paper 4ක් ඉවර කරලා තියෙනවා. එහෙනම් very good. තා පොඩ්ඩයි තියෙන්නේ. සර් එතකොට වෙබ්සයිට් එකට දාන papers ටික හරි සර් වෙනම දාන්නේ. නෑ නෑ වෙබ්සයිට් එකට පේපර් දාන්නේ නෑ පුතේ. වෙබ්සයිට් එකට දාන්නේ මේ උත්තර ටික. ඒතකොට ඔයාලට මේකේ ඔය හදපු ඒවා උත්තර ටික බලන්න පුළුවන්. හරි. දැන් පොඩ්ඩක් මේ ගාන කරලා ඉන්න පුතේ වෙලා යනවා. මේ ඉලක්කම් වලින් එක් ඉලක්කමක් එක්වරක් පමණක් යොදා ගනිමින් ලිවිය හැකි ස්ථාන පහේ ඔත්ති සංඛ්‍යා හා ඉරට්ට සංඛ්‍යා පහ බැගින් ලියන්න. ස්ථාන පහේ පුතේ මෙතන සංඛ්‍යා පහක් තියෙනවනේ. ඒකේ තේරුම මේ සංඛ්‍යා පහම අරගෙන හරිද? සංඛ්‍යා පහම අරගෙන ලියන්න කියලා කියන්නේ. හරිද? එක ඉලක්කමක් දෙපාරක් ලියන්න එපා කියන්නේ මේ වගේ ලියන්න එපා කියලා කියන්නේ. කොහොම දැන් මේ හතරේ දෙකක් ලියුණානේ එකම සංඛ්‍යාව. ඒක එහෙම ලියන්න එපයි කියලා කියන්නේ. ඔන්න බලන්න මම ලියනවා ඉස්සෙල්ලාම ඔත්තේ සංඛ්‍යා ටිකක්. ඔත්තේ සංඛ්‍යා. එතකොට මේ ඉලක්කම් පහම අරගෙන ලියන්නත් ඕනේ. පුතේ බිඳුව මුලට ගන්න එපා. බිඳුව මුලට ගන්න එපා. හරිද? බිඳුව මුලට ගත්තොත් ඒක මේ ඉලක්කම් පහක් වෙන්නේ නැති වෙනවනේ. බිඳුව මුලට ගන්න නැතුව ලියන්න. ඔත්තේ සංඛ්‍යාවන් නම් පුතේ අගට යන්න ඕනේ මේ තියෙන ඒවායින් එක්ක 3 එක්ක 1. ඔය එකක් කියන්න ලියුවා නම් හරි. මම ලියන එකක් මෙහෙම. එක යන්න ලියන්නම් මම. ඔන්න ඔහොම ලියනවා. ඔය තියෙන අන්න ඔත්තේ සංඛ්‍යා අගට එක යන්න ලියුවා. ඉලක්කම් පහම පාවිච්චි කළා. ඕන තරම් ලියන්න පුළුවන්. පහනේ ලියන්න කියන්නේ මම පුතේ උදාහරණ ලියනවා. ඔයාලා මේවම ලියලා තියෙන්න ඕනේ නැහැ. මේ වගේ ලියලා තිබ්බනම් හරි. මුලට බිඳුව එන්නේ නැතුව අගට එක හරි 3 හරි එන්න ලියවිලා තිබ්බනම් හරි පුතේ. මම මේක මෙහෙම ලියනවා. ඕන තරම් ලියන්න පුළුවන් නේ. ඔය තියෙන්නේ. ඊළඟට අපි මේ පැත්ත 3 ඉලක්කම යන්නත් එකක් ලියමු. ඔය තියෙන්නේ. ඔය වගේ ලියන්න පුළුවන් පුතේ. මම ඉතින් තව එක උදාහරණයක් ලියන්නම්. මම ලියනවා ඔය ඉලක්කම් ටික කොහොම හරි ලියවෙන්නයි ඕනේ. ඊළඟට ආයි කියනවා ඉරට්ට සංඛ්‍යාත් ලියන්න දෙන්නේ. ඉතින් ඉරට්ට සංඛ්‍යාත් ලියන්න කියනවා. එතකොට ඉරට්ට සංඛ්‍යා ලියනකොට අගට 4 හරි 2 හරි බිඳුව හරි මේ පැත්ත අගට කියන්නේ එක ස්ථානයේ ඒ පැත්තට එහෙම යන්න ලියන්නයි ඕන වෙන්නේ. හරි මම අගට බිඳුව යන්න ලියන්න ඔය තියෙන විදිහටම එකක් 42310. හරිද? ඊළඟට මම අගට දෙකේ ඉලක්කම යන්න ලියන්න.
40312 ඊළඟට මම අගට 4 යන්න හිතාගෙන ලියන්න. ඔහොම එකයි. දැන් ඔයාලට පේනවනේ මම මේ ලියන උදාහරණ පුතේ. මේ පොඩ්ඩක් ඉලක්ක මම මාරු කරපු ගමන් තව එකක් එනවනේ. ඕන තරම් ලියන්න පුළුවන්. ඕකේ. ඔය වගේ මොනවා හරි ඉරට්ට සංඛ්‍යා පහක් ලියන්න පුතේ. මොනවා හරි ඉරට්ට සංඛ්‍යා පහක් ලියන්න. මොනවා හරි ඔත්ත සංඛ්‍යා පහක් ලියන්න. හැබැයි මේ ඉලක්කම් පහම සම්බන්ධ වෙලා තියෙන්නම ඕනේ. මම ලියපුවාම ලියලා කියන්න ඕනේ කියලා එකක් නැහැ. හරි ලියපු නැති අය මේ ටික හරි ලියන්නකො. මම උඩ ටික මකනවා. ඒක ඕනේ නැහැ. වැඩේ ඉවර කරලා ඊළඟ මාතෘකාව ලියා ගන්න පුතේ. ප්‍රථමක සංඛ්‍යා හා සංයුත සංඛ්‍යා. ලියා ගන්න පුතේ මාතෘකාව ප්‍රථමක සංඛ්‍යා හා සංයුත සංඛ්‍යා. හරිද? දැන් ඔය ගැන විස්තර කතා කරන්න කලින් පුතේ මම පොඩි වගුවක් ඇඳලා අපි කට්ටිය එකට එක්කව වෙලා මේ වගු පුරවලා බලමු මොකද්ද මේ වෙන්නේ කියලා. හරිද? උකුත් කරන්න එපා බලන්න මම මේ ලියන ඒවා ටික බලාගෙන ඉන්න ඉස්සෙල්ලා සංඛ්‍යාව ඊළඟට මම ලියනවා ගුණිතයක් ලෙස ලිවිය හැකි ආකාර. ගුණිතයක් ලෙස ලිවිය හැකි ආකාර. ඊළඟට මම ලියනවා පුතේ දී ඇති සංඛ්‍යාවේ සාධක. දී ඇති සංඛ්‍යාවේ සාධක. දැන් චුට්ටක් බලන්න පුතේ මම පළවෙනියට ගන්නවා 1. පුතේ 1 ලියන්න පුළුවන් එකම එක විදිහයි එක් වරක් 1 කියලා විතරයි. මේ සාධක හොයන්න යන්නේ 1 බෙදෙන සංඛ්‍යා. ඉතින් ඕක ඔච්චරයි නේද? එහෙනම් එකේ සාධක වෙන්නේ 1යි. ඊළඟට මම ගන්නවා පුතේ 2. එතකොට පුතේ අපිට පුළුවන් 2 කියන සංඛ්‍යාව ලියා ගන්න සාධක එක් වරක් 2. ආයි දෙවරක් 1 කියලා ලියුවට වැඩක් නැහැ. මේ ඉලක්කම් දෙකමනේ පුතේ එන්නේ. ඒ හින්දා වෙනස් ඒවා විතරක් ලියමු. එතකොට මම ලියනවා පුතේ මේක එක් වරක් 2. වෙන මුකුත් නැහැනේ. ඕම ගුණිත විදිහට ලිව්වහම ලැබෙන සාධක වෙන්නේ පුතේ මෙන්න මෙතන ලියවෙන ඒවා ගුණිතනේ. එතකොට මෙයාගේ සාධක වෙන්නේ 1යි 2යි. ඊළඟ මම ගන්න තව සංඛ්‍යාවක් 3. 3 ගත්තොත් පුතේ අපිට ලියන්න වෙන්නේ එක් වරක් 3 විතරයි. ආයි 3 වරක් එක ලියුවා මේකමනේ. එක් වරක් 3. එහෙමනම් ඉතින් මේකේ සාධක වෙන්නේ 1යි 3යි. ඊළඟට මම ගන්න තව එකක් 4.
පුතේ 4 කියන සංඛ්‍යාව නම් ලියන්න පුළුවන් ආකාරය ඊට වඩා තියෙනවා. එක් වරක් 4 4යි. දෙවරක් 2 4යි. තුන් වරක් ලියන්න බෑනේ කොහොමද? 4 වරක් ලිව්වට වැඩක් නැහැ. මේකමනේ තියෙන්නේ පුතේ. එහෙනම් මම ලියනවා මේකේ එක් වරක් 4 කියලා එකක් ලියනවා. දෙවරක් 2 කියලා තව එකක් ලියනවා. ලිව්ව ගමන් මෙයාගේ සාධක එහෙම නැත්නම් 4 බෙදෙන සංඛ්‍යා ගැන අපි කතා කළොත් මෙතන තියෙනවා පුතේ 1 තියෙනවා 4 තියෙනවා 2 තියෙනවා. මම 1යි 2යි 4යි කියලා ලියන්න. දෙපාර තිබ්බයි කියලා මේවා දෙපාරක් ලියන්න ඕනේ නැහැ මෙතන පුතේ. ඊළඟට මම ගන්නවා පුතේ 5. හිතා බලාගෙන ඉන්න මුකුත් ලියන්න එපා. අපි පාඩේ ලියා ගන්න යන්නේ ඒකයි මුකුත් ලියන්න එපා කිව්වේ. එතකොට මේක 5 ලියන්න වෙන්නේ එක් වරක් 5. වෙන මුකුත් නැහැනේ. එහෙනම් මෙයාගේ සාධක වෙන්නේ 1යි 5යි. වෙන විදිහකින් කියනවා නම් 5 බෙදෙන සංඛ්‍යාව වෙන්නේ 1යි 5යි. ඊළඟට මම ගන්නවා පුතේ 6. අන්න 6ට තියෙන ආයිසරයක්. එක් වරක් 6 6යි. දෙවරක් 3 6යි. තුන් වරක් 2 කියලා ගන්න බෑ වැඩක් නැහැ මේකමයි. 4 වරක් නැහැ 5 වරක් නැහැ 6 වරක් 1යි. ඔච්චරයි තියෙන්නේ පුතේ. එහෙනම් මම ලියනවා එක් වරක් 6 දෙවරක් 3. ඔහොම ලිව්වට පස්සේ පුතේ මෙතන මේ ටික තමයි 6 සාධක වෙන්නේ. එහෙම නැත්නම් 6 බෙදෙන සංඛ්‍යා වෙන්නේ. 1 2 3 6. හරිද? තව එකක් දෙකක් ලියමු බලන්න. ඊළඟට මම ගන්නවා 7. 7 ගත්තොත් පුතේ එක් වරක් 7 විතරයි තියෙන්නේ. පේනවනේ? ඒලයි ඉතින් යාගේ සාධක වෙන්නේ 1යි 7යි. තව එකක් මම ලියනවා 8. අන්න 8ට තියනවා පුතේ දැන් සාධක. 8 ගත්තොත් එක් වරක් 8 8යි. දෙවරක් 4 8යි. තුන් වරක් බෑ. 4 වරක් 2. මේකමනේ මාරු වෙන්නේ පුතේ. එහෙනම් ඔය ඇති. ඔච්චරයි ලියන්න පුළුවන්. 1 වැඩි කිරීම 8 2 වැඩි කිරීම 4. එහෙමනම් දැන් 8 බෙදෙන සංඛ්‍යා ටික අපි ලිව්ව හැකි 1 2 4 8. මෙතනට එනකොට මම මේ ටික ආරෝහණ පිළිවෙලට හදලා ලිව්වා අඩු එකේ ඉඳන් වැඩි එකට. එහෙම විශේෂයක් නැහැ. ඊළඟට මම ගන්න 9. පුතේ 9 එක් වරක් 9 9යි. දෙවරක් බෑනේ කොහොමද? තුන් වරක් 3 9. වෙන මොකුත් නැහැ පුතේ. එහෙනම් 1 එක් වරක් 9 තුන් වරක් 3. එහෙනම් අපි ලිව්වා පුතේ 1 3 9. ඔයයි. දැන් බලන්න පුතේ මම මේක පිළිවෙලකට පාඩින් ලිව්වේ. දැන් බලන්න මං 1 කියලා සංඛ්‍යාවක් ලිව්වා පුතේ. ඒකට තියෙන්නේ එකම එක සාධකය. සාධක එකයි. ඊළඟට බලන්න මම මේ නිල් පාටින් ලියලා තියෙන සංඛ්‍යා වලට සාධක දෙකක් තියෙනවානේ. සාධක දෙකයි තියෙන්නේ. ඒ සාධක දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම එක වෙනවා පුතේ. අනිත් එක එම සංඛ්‍යාව වෙනවා. එම සංඛ්‍යාව 2 આવොත් 2 නේ. 3 આવොත් 3. 5 આવොත් 5. 7 આવොත් 7. හරිද? කොළ පාටින් ලියලා තියෙන සංඛ්‍යා වලට සාධක දෙකකට වැඩියෙන් තියෙනවා. සාධක දෙකකට මේ 3ක් තියෙනවා 4ක් තියෙනවා 3ක් තියෙනවා 4ක් තියෙනවා. ඒක පිළිවෙලක් නැහැ. සමහරට ඕන තරමක් තියෙනවා. හරිද? එතකොට පුතේ මම සංඛ්‍යා වර්ග කරනවා මෙන්න මේ සාධක ප්‍රමාණය අනුව. හරිද? සාධක දෙකක් තියෙන ඒවා තියෙනවා. එකිනෙකට වෙනස් හැබැයි. එකිනෙකට වෙනස් සාධක දෙකක් තියෙන මේ වගේ සංඛ්‍යා තියෙනවා. සාධක දෙකකට වැඩියෙන් තියෙන මේ වගේ සංඛ්‍යා තියෙනවා. හරිද? එකම එක සාධකයක් තියෙන එක කියලා සංඛ්‍යාවකුත් තියෙනවා. හරි? එහෙනම් මම මේව වෙන් කරනවා මෙහෙම පුතේ. එකිනෙකට වෙනස් සාධක දෙකක් විතරක් තියෙන මේ නිල් පාටින් ලියලා තියෙන සංඛ්‍යා අපි හඳුන්වනවා ගණිතයේදී පුතේ ප්‍රථමක සංඛ්‍යා කියලා. ප්‍රථමක සංඛ්‍යා.
හරිද? ඊළඟට සාධක දෙකකට වැඩියෙන් තියෙන මේ ඉතිරි වෙලා තියෙන සංඛ්‍යා අපි හඳුන්වනවා පුතේ සංයුත සංඛ්‍යා කියලා. සංයුත සංඛ්‍යා. එතකොට එක කියන එක විශේෂ සංඛ්‍යාවක්. ඒකේ එකම එක සාධකයේ තියෙන්නේ. ඒ නිසා ඔය එක කියන සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්නෙත් නෑ. සංයුත සංඛ්‍යාවක් වෙන්නෙත් නෑ. හරිද? තේරෙනවද මම මේ කියන එක? එතකොට ඔන්න ඔය විදිහට තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ සංඛ්‍යා ටික වර්ග කරගන්න. පැහැදිලිද? ඉතින් ඔයාලගේ පොතේ ඕක පැහැදිලිව කියනවා මෙන්න මෙහෙම එකිනෙකට වෙනස් සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා වෙනවා. සාධක දෙකකට වැඩියෙන් නැති සංඛ්‍යා සංයුත සංඛ්‍යා වෙනවා. ඊළඟට පුතේ ප්‍රථමක සංඛ්‍යා දිහා ඔයාලා බැලුවොත් මේ බලන්න මේ ඔත්ත සංඛ්‍යා තමයි තියෙන්නේ. හැම ඔත්ත සංඛ්‍යාවක්ම නැහැ. මේ 9 ඔත්ත සංඛ්‍යාවක් උනට ඒක නැහැනේ. හැබැයි එකම එක ඉරට්ට සංඛ්‍යාවක් තියෙනවා මේ දෙක තියෙනවා. ඒ කියන්නේ පුතේ ප්‍රථමක සංඛ්‍යාවල දෙක හැර අනිත් හැම සංඛ්‍යාවක්ම පුතේ ඔත්ත සංඛ්‍යාවක් වෙනවා. හරිද? එකම එක ඉරට්ටේ ප්‍රථමක සංඛ්‍යාවක් විතරමයි තියෙන්නේ. ඊට වඩා වැඩි වෙන්න බෑ පුතේ. වැඩි වුණ ගමන්ම සාධක දෙකකට වඩා වැඩි වෙනවනේ. දෙකෙන් බෙදෙනවනේ. කොහොමද ඕනම සංඛ්‍යාවක් ගත්තොත් එකෙන් බෙදෙනවම තමයි. එම සංඛ්‍යාවෙන් බෙදෙනවම තමයි. ඊට වඩා තව එක ඉලක්කමකින් හරි බෙදුනොත් එහෙම අනිවාර්යෙන් සංයුතයි පුතේ. ඉතින් දෙකෙන් බෙදෙන සංඛ්‍යා මෙයා අතහැරලා අනිත් ඔක්කොම ගත්තොත් අඩුම තරමේ දෙකෙන් හරි බෙදෙනවනේ පුතේ. එහෙනම් හරියන්නේ නැහැ. එහෙනම් පුතේ ප්‍රථමක සංඛ්‍යා අපිට හොයන්න වෙන්නේ දෙක අතහැරුණාම අනිත් ඔක්කොම ප්‍රථමක සංඛ්‍යා වලින්. ඔය විස්තරය මට ලියන්න ඕනේ. දැන් ඔයාලා මම මේ කියන බෝඩ් එකේ තියෙන වගුව ලියා ගන්න පුළුවන්කම තියෙනවා පුතේ. එතකොට හරි. එතකොට පුතේ මේ කරුණු ටික තමයි ලියා ගන්න ඕනේ යටින්. එකිනෙකට වෙනස් සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා. එහෙම නැත්නම් අපි ඒවට කියනවා එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙන සංඛ්‍යා. එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙන සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා නම් වේ. ප්‍රථමක සංඛ්‍යා නම් වේ. හරිද? ඔන්න ඔයාලට තමයි අපි කියන්නේ ප්‍රථමක සංඛ්‍යා කියලා. එතකොට අපි මේකට උදාහරණ ලිව්වොත් පුතේ දැන් අපේ වගුවේ තියෙන වෙන උදාහරණ ලිව්වොත් 2 තියෙනවා 3 තියෙනවා 5 තියෙනවා 7 තියෙනවා. ඊළඟට මම කියනවා පුතේ ඉරට්ටේ ප්‍රථමක සංඛ්‍යා තියෙන්නේ එකම එකයි ඒ දෙක. හරි. එතන ඉන්න මම කියනවා ඉරට්ටේ ප්‍රථමක සංඛ්‍යා ඇත්තේ එකකි. එනම් දෙක පමණි. ඊළඟට මම කියනවා පුතේ සාධක දෙකකට වැඩි සංඛ්‍යා. එහෙම නැත්නම් එකයි ප්‍රථමක සංඛ්‍යාවයි අතෑරියාම ඉතිරි වෙන සංඛ්‍යා. ඒවට අපි ගණිතයේ හඳුන්වනවා ඒවා සංයුත සංඛ්‍යා කියලා. මම ලියනවා පුතේ මෙහෙම. එක සහ ප්‍රථමක සංඛ්‍යා ඉවත් වූ විට ඉතිරි වන සියලුම සංඛ්‍යා එනම්
සාධක දෙකකට වැඩියෙන් ඇති සංඛ්‍යා. සාධක දෙකකට වැඩියෙන් ඇති සංඛ්‍යා සංයුත සංඛ්‍යා නම් වේ. උදාහරණ ගත්තොත් දැන් අපි ලියපු ඒවෙන් සංයුත සංඛ්‍යා ටික ලියාගත්තා නම් ඇතිනේ පුතේ. එතකොට අපි ලිව්වේ ඒව සංයුත සංඛ්‍යා තියෙනවා 4 6 8 9 ඔය තියෙන්නේ. ඊළඟට අවසාන කරුණ පුතේ මම කියනවා එක කියන්නේ එකේ ඉලක්කම කියන්නේ සංයුත සංඛ්‍යාවක්වත් ප්‍රථමක සංඛ්‍යාවක්වත් නෙමෙයි. එක සංයුත සංඛ්‍යාවක් හෝ ප්‍රථමක සංඛ්‍යාවක් නොවේ. සංයුත සංඛ්‍යාවක් හෝ ප්‍රථමක සංඛ්‍යාවක් නොවේ. එයට හේතුව එකට ඇත්තේ එක් සාධකයක් පමණයි. එයට හේතුව එකට ඇත්තේ එක් සාධකයක් පමණයි. මේක අහලා තිබ්බ පුතේ හේතුව. එකට ඇත්තේ එක් සාධකයක් පමණයි. හරිද? ඔන්න ඔය ටික තමයි පුතේ අපි උතනින් ගත්ත කරුණු ටික. දැන් ඔයාලා මේ ටික තමයි ලියා ගන්න ඕනේ. හරිද? පිළිවෙලට ලියා ගන්න ලස්සනට මේ ටික ඔක්කොම කාට හරි ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕන නම් ගහ ගන්න පුළුවන්. මම පොඩ්ඩක් අයින් වෙන්නම්. ඒතකොට ගහ ගන්න. පස්සේ ලියාගත්ත හැටි විතර.